තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත සූත්‍ර දේශනාවන් ආශ්‍රයෙන් සිද්ධ කරන සවනීය වැඩසටහන සමගයි හැමදිනම මේ අවස්ථාවේදී එකතු වෙලා සිටින්නේ. මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකයේහි දකින්නට පුළුවන් ඊටමත් වටිනා සූත්‍ර දේශනාවක් තමයි මදුපිණ්ඩික සූත්‍ර දේශනාව. බොහෝ වෙලාවට ඔබ ශ්‍රවණය කරලා ඇති සහ ශ්‍රවණය කරන්නට ලැබෙන සූත්‍ර දේශනාවක් තමයි මදුපිණ්ඩික සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම පාඨයක් උද්දෘත කරගනිමින් මහා කච්චායන තෙරුන් වහන්සේ විසින් බෙදා දක්වන ලද අර්ථ විභජනය කරන ලද සූත්‍රයක් හැටියට මේ මදුපිණ්ඩික සූත්‍රය අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මදු කියලා කියන්නේ මේ පැණිවලට. ඒකට මදුපිණ්ඩික කියලා කියන්නේ හරියට මී පිඬක් වගේ. එතකොට මී වලින් කරන ලද පිඬක් වගේ. ඒ තරම් මිහිරි. අපි සාමාන්‍යයෙන් අර මිහිරි බව හැඳින්වීම සඳහා භාවිත කරන වචන තමයි අපි මී පැණි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් දෙක මිහිරි භාවයේ පිළිබඳව හඳුන්වා දෙන්නට. ඒ නිසා තමයි මේ සූත්‍රය බොහොම මිහිරි, මේ සූත්‍රය බොහොම අපූර්වයි. ඒ නිසා තමයි මේ සූත්‍රය හඳුන්වන්නේ මදුපිණ්ඩික සූත්‍රය කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පරයයන් දිහා බලනකොට දැන් විවිධ ධම් පරයයන් විදිහට ධර්ම දේශනා කරනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල එක විවිධ සූත්‍ර දේශනාවන් අපිට පෙළ ගැස්වීම් වලදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සූත්‍ර පිටකයේ පුරාවටම විවිධ සූත්‍ර දේශනාවන්. මේ සූත්‍ර දේශනාවන් අතර බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විභජනයට ලක් කරන ආකාරයන් නැත්නම් පරයයන් විදිහට එක පෙළක් විදිහට එක ක්‍රමවේදයක් විදිහට විභජනය කරපු ආකාර අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් ආදිත්ත පරයය කියලා කියන්නේ එකක්. ආදිත්ත පරයය. ඊට පස්සේ මදුපිණ්ඩික පරයය. එතකොට මදුපිණ්ඩික පරයය කියලා කියන්නේ දැන් මදුපිණ්ඩික සූත්‍රයේ යෙදෙන පරයය. මේ විදිහට පරයය නාමයෙන් මේක හඳුන්වන්නට තරම් මේක ඊටාම වැදගත් ධර්ම කොටසක් බවට පත් වුණා මේ මදුපිණ්ඩික සූත්‍රය. ඒ නිසා මේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් මේ සූත්‍රය ඊටාම වැදගත් සූත්‍රයක්. ඒ වගේම අපිට කෙටියෙන් සාකච්ඡා කරන්නටත් පුළුවන්. මේ සූත්‍රයම අවශ්‍ය නම් අපිට බොහොම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ ශාක්‍යයන්ගේ ජනපදයේ කියන්නේ කපිලවස්තු නුවර මුල් කරගෙනනේ ශාක්‍යවරු වාසය කළේ. ඉතින් මේ කපිලවස්තු පුරවරයේ තිබුණේ භාග්‍යතුන් වහන්සේට සකස් කරලා නිග්‍රෝධාරාමයේ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්නකොට කපිලවස්තුවට පිණ්ඩපාත ගිහිල්ලා පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තෝ ඒ කියන්නේ පසුබත පිණ්ඩපාතයෙන් වැළකීලා උදෑසන පිණ්ඩපාත ගියාම ඒ මහා වනය කියලා වන ප්‍රදේශයක් තිබුණා. මෙන්න මේ මහා වනයේහි එක ප්‍රදේශයකට එක කොටසකට එළඹිලා මහා වනයේ එක තැනකට එළඹිලා බේලුවලට්ටිකාය කියලා කියනවා බොහොම තරුණ බෙලි ගහක් මුල වැඩ ඉන්නවා. ඒ කියන්නේ බොහොම අලුතෙන් හැදුණු ටිකක් ගෙඩි හැදෙන ඒ බෙලි ගහක් මුලට වෙලා දිවා විහාරං නිසීදී දිවා විහරණය පිණිස වැඩ ඉන්නවා. මේ වෙලාවේදී දණ්ඩපානිපිකෝ සක්කෝ දණ්ඩපානි කියන ශාක්‍යයා ජංගා විහරණය පිණිස. ඒ කියන්නේ දැන් ජංගා විහරණය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හවසට ටිකක් ඇවිදිනවා දවල් කාලෙදී. ඉතින් එදා සමාජය තුළත් ඒ කායික නිරෝගී බව පිණිස ඇවිදීම සිද්ධ කළා. ඉතින් මෙන්න මේ දණ්ඩපානි කියන ශාක්‍යයත් ඇවිල්ලා මේ ප්‍රදේශය තුළින් ඇවිදින්නට යනකොට මෙයා දකිනවා බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්න ආකාරය. දණ්ඩපානි ශාක්‍ය කියලා කියන්නේ මේ දණ්ඩපානි කියලා කියන්නේ ඔහුගේ අතේ නිතරම දණ්ඩක් තිබුණා.
පානි කියන්නේ අතට, දණ්ඩ කියන්නේ දණ්ඩකට. ඉතින් මේ වයසට ගියපු කෙනෙක් නෙමෙයි, බොහොම තරුණ වයසේ හිටපු කෙනෙක් දණ්ඩපාණි ශාක්‍යයා. ඔහු අතේ නිතරම අර අතේ පාළුවට වගේ ලී කැබැල්ලක් නැතිනම් දණ්ඩක් අරගෙන ගියා. ඒක රන් ආලේප කරපු, රින් කරපු ඒ දණ්ඩක් සකස් කරගෙන තමයි ඔහු නිතරම එහෙම ගියේ. ඉතින් හැම වෙලාවකදීම ඔහු අතේ අර සැරේටියක් වගේ දණ්ඩක් තිබුණ නිසා ඔහුව හැඳින්නුවා දණ්ඩපාණි කියන නාමයෙන්. ඉතින් මේ දණ්ඩපාණි ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ සමග තරම්ම හිතවත් ප්‍රියමනාප බවකින් පසු වුණ කෙනෙක් නෙමෙයි. දේවදත්ත හාමුදුරුවන් සමග ඒ බොහොම කුළුපගව වාසය කරපු කෙනෙක් දණ්ඩපාණි. ඉතින් දේවදත්ත හාමුදුරුව මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරපු දෝෂාරෝපණයන් එක්ක භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බොහොම සිත් අප්‍රසාදයට පත් කරගෙන වාසය කරපු කෙනෙක් තමයි දණ්ඩපාණි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනාමාන කරලා ඒ විදිහට ගෞරවාදර දැක්ුවේ නැහැ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බලලා අර දණ්ඩ ඉස්සරහින් තියාගෙන අත් දෙකෙන් දණ්ඩේ එල්ලිලා දණ්ඩට අත් දෙකෙන් බර දීලා ඒ කියන්නේ තමන්ගේ උසට විතර තියෙන දණ්ඩකට බර දීලා මේ දණ්ඩපාණි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංවාදී සමනෝ කිමක්ඛායිති. කිංවාදී සමනෝ ශ්‍රමණය ඔබේ වාදය මොකද්ද? කිමක්ඛායිති ඔබ මොකද්ද කියලා දෙන්නේ? ඔබේ වාදය මොකද්ද? ඔබ මොකද්ද කියලා දෙන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ වාදය මොකද්ද? ඔබ වහන්සේ මොකද්ද මිනිස්සුන්ට කියලා දෙන්නේ? මේක තමයි මේ දණ්ඩපාණි අහන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මේ පිළිතුරු දෙනවා. එවැත්නි මේ දෙවියන් මරුන් සහිත බ්‍රහ්මයන් සමන බ්‍රාහ්මණයන් සහිත වූ සමස්ත දෙව් මිනිසුන් සහිත මේ ප්‍රජාවෙහි න කේනචි ලෝකේ විග්ගයිහ තිට්ඨති. යම් කිසි කෙනෙක් කිසිවෙකු හාද විවාද කරන්නේ නැතුව ඉන්නවා නම් යථාචපන කාමේහි විසංයුක්තං. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්ව වාසය කරනවා නම් විහරන්තං තම් බ්‍රාහ්මණ ඒ උතුම් වූ බ්‍රාහ්මණයා අකතං කතින් අකතං කතින් කියලා කියනවා කුකුස් දුරු කරලා කෙසේද යන්න කුකුස් දුරු කරලා චින්න කුක්කුච්චං කුකුස් සිඳ දමලා භවභවේ වීත තණ්හං භවේහි තිබෙන තෘෂ්ණාව දුරු කරලා දාලා සංඥා නානුසෙන්ති සංඥාවන් නැසුරු කරන්නේ නැතුව මිදිලා ඉන්නවා නම් යම් කිසි ශ්‍රමණේක් මේ ලෝකයේ තුල කිසිවෙකු හා විවාද කරන්නේ නැතුව කාමයන්ගෙන් වෙන්ව ඒ වගේම කෙසේද කියන සැකයකින් තොරව සියලු කුකුස් සිඳ දමලා භවභවේහි කිසිම තණ්හාවක් නැතුව ඒ කියන්නේ ඉපදීම පිණිස ආදී දේවල් පිළිබඳව තණ්හාවක් නැතුව සංඥා නානුසෙන්ති සංඥාව අනුසේ වශයෙන් ඇසුරු කරන්නේ නැතුව ඉන්නවා නම් එවං වාදී කෝ අහං ආවසෝ ඒව මක්ඛායි. එවත්නි මම මේක තමයි මගේ වාදය, මේක තමයි මම ප්‍රකාශ කරන්නේ, මේක තමයි මම උගන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණි ශාක්‍යයට ඒ වෙලාවේදී කියනවා. මේ වෙලාවේදී දණ්ඩපාණිට මේ කියපු කාරණාවේ බරපතලකම හෝ මේ කියපු කාරණාවේ අර්ථය තේරුම් ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔහුගේ බුද්ධිය ඒ මට්ටමට මුහුකුරා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා එවං උත්තේ දණ්ඩපාණි සක්කෝ සීසං ඕකම්පෙත්වා ජීවහන් නිල්ලාලෙත්වා තිවිසාඛං නලාටිකං නලාටේ වට්ටහපෙත්වා දණ්ඩමෝලුබ්බ පක්කාම. එතකොට ඔහුගේ ස්වභාවය පිළිබඳව කියනවා. එහෙම ප්‍රකාශ කරනකොට මේ ඔළුව දෙපැත්තට වනමින් ඔහු දිව එළියට දාලා දිව බුදුරජාණන් වහන්සේට පේන විදිහට දිව එළියට දාලා ඔළුව දෙපැත්තට මේ වනලා නිකන් අර බැරෑරුම් ස්වරූපයක් විදිහට නළලේ රැලි තුනක් නළලේ රැලි නැගෙන විදිහට ඒක කරලා ඔළුව හොල්ලලා ඉවර වෙලා අර තමන් එල්බී සිටින දණ්ඩත් අරගෙන ඔහු පිටත් වෙලා යන්න ගියා. ඉතින් මේක තමයි දණ්ඩපාණි ශාක්‍ය බුදුරජාණන් වහන්සේට ඒ අවස්ථාවේදී දක්වපු ප්‍රතිචාරයේ බවට පත් උනේ. එතකොට අතකෝ භගවා බුදුරජාණන් වහන්සේ ඒ ගහමුල මේ විදිහටම වැඩ හිටියා. හවස් වෙනකන් වැඩ ඉඳලා ධානයෙන් නැගී සිටලා නිග්‍රෝධාරාමයට නැවත වැඩම කළා. නිග්‍රෝධාරාමයට වැඩම කරලා පනවන ලද ආසනයේහි වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට
ආමන්ත්‍රණය කළා භික්ෂුන් වහන්සේලාට කියනවා මම මේ විදිහට පෙරබත් පිණ්ඩපාතයේ ගිහිල්ලා පසුබත් පිණ්ඩපාතයෙන් වැළකීලා නැවත පිණ්ඩපාත යන්නේ නැතුව මේ මහා වනයේට ගිහිල්ලා මම බොහොම තරුණ බෙලිගසක් ඇසුරු කරගෙන වාසය කරනකොට දණ්ඩපාණි ඇවිල්ලා මගෙන් මෙහෙම ඇහුවා. දණ්ඩපාණි අහනකොට මම ඔහුට මෙහෙම පිළිතුරු දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීපු විදිහ සහ දණ්ඩපාණිගේ ප්‍රතිචාරය පිළිබඳව භික්ෂුන් වහන්සේලාට ඒ වෙලාවේදී දේශනා කරනවා. මෙහෙම දේශනා කරනකොට අඤ්‍යතරෝ බික්කු භගවන්තං ඒතදෝච. එතන හිටපු එක හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියනවා කිංවාදීපන බන්තේ භගවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිංවාදී කුමන වාදයක්ද? ඒ කියන්නේ දැන් මේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තිබුණානේ දෙවියන් මරුන් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සමස්ත මේ මුළු දෙව් මිනිසුන් සහිත ප්‍රජාව පිළිබඳව ප්‍රජාවෙහි කිසිම කෙනෙක් එක්ක වාදයට පැමිණෙන්නේ නැතුව ඒ වගේම කාමේහි විසංයුක්තං කාමයෙන් විසංයුක්තව කාමයට එක්ක එකට එකතු වෙන්නේ නැතුව වාසය කරන්නා වූ ඒ යම් බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ස්වභාවය පිළිබඳව දක්වනවා අකතං කති එයාට සැක කරන්නේ නැතුව එහෙම ඉන්නවා නම් කිංවාදීපන බන්තේ භගවා මෙන්න මේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ වාදයේහි මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා යතෝ නිදානම් බික්ඛු පුරිසා පపంచ සංඛා සමුදාචරಂತಿ. දැන් මේ වචන ඔබට යම් මට්ටමකින් නොවැටහෙන්නට පුළුවන්. ඒ නිසා දැම්ම කලබල වෙන්නට එපා. මේක තේරෙන්නේ නැහැ කියලා. යතෝ නිදානම් බික්ඛු පුරිසා පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. යතෝ නිදානම්. එතකොට යම් කාරණාවකින් බික්ඛු යම්කිසි මහණ යම්කිසි කාරණාවක් හේතු කරගෙන පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරෙනවා නම් තත්තචේ නත්ති අභිනන්දි තබ්බං. එහි අභිනන්දනය කළ යුත්තක් නැහැ. අභිවදිතබ්බං අභිවදනය කළ යුතු දෙයක් ඇත්තේ නැහැ. අජ්ජෝසේ තබ්බං බැසගෙන සිටිය යුත්තක් ඇත්තේ නැහැ. එතකොට මේ ආකාරයට එතන යම්කිසි ආකාරයකින් සතුටු විය යුතු දෙයක් නැත්තම් ප්‍රපංච සංඛ්‍යාත මේ සංඥාවන්ගේ සතුටු විය යුතු දෙයක් නැත්තම් එහි ಗುಣ කිය යුතු අයුරක් නැත්තම් ඒ වගේම එහි බැසගෙන පවතින් නැත්තම් ඒසේවන්තෝ රාගානුසයය මේක තමයි කෙලවර රාගානුසයෙහි ඒසේවන්තෝ පටිඝානුසාය මේක තමයි පටිඝානුසයේ කෙලවර ඒසේවන්තෝ දිඨානුසයය මේක තමයි දිඨානුසයෙහි කෙලවර විචිකිච්ඡානුසයෙහි කෙලවර ඒ වගේම මානානුසයෙහි කෙලවර භවරාගානුසයෙහි කෙලවර ආදී ලෙස අවිද්‍යානුසයෙහි කෙලවර ආදී ලෙස මේ සත් අනුසය ධර්මයන්ගේ කෙලවර මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි ඒසේවන්තෝ දණ්ඩ දාන සත්ත දාන කලහ විග්ගයිහ විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාදාන. එතකොට දණ්ඩ දාන සත්ත දාන කලහ දණ්ඩ දාන කියලා කියනවා දඬු ගන්නවා. මිනිස්සු රණ්ඩු වෙනවා නම් රණ්ඩුවෙන් දඬු අර ගන්නවා නම් අතට ආයුධ අර ගන්නවා නම් කලහ විවාද සිද්ධ කර ගන්නවා නම් ඊට පස්සේ තෝතෝ කියලා කිනකාට බැන ගන්නවා නම් හිස් වචන කතා කරනවා නම් බොරු කියනවා නම් මේ තමයි මේ විදිහට මනස පවත්වනකොට කොහොමද ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ තමන්ගේ මනස හසුරවන්නේ නැතුව එතන සතුටටපත් නොවි ඉන්නවා නම් මේවලත් කෙලවර එකම තමයි. එත්තේතේ පාපක අකුසල ධම්මා අපරිසේසා නිරුද්ධಂತಿ. මෙතෙන්ට පැමිණ තමයි පාපක වුණ අකුසල ධර්මයෝ නිරෝධයට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අර භික්ෂුන් වහන්සේට පිළිතුරු දෙනවා. පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේ උට්ඨායාසනා විහාරම් පාවිසි. ආසනෙන් නැගී සිටලා විහාරයට වැඩම කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා නොබෝ වේලාවකින් භික්ෂුන් වහන්සේලාට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ සංකිට්ඨේන උද්දේශං උද්දසිතවා. ඊටාම කෙටියෙන් තමයි අපිට මේකේ අර්ථය මේ පැහැදිලි කරලා දුන්නේ. කෙටියෙන් අර්ථය පැහැදිලි කරලා දීලා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. එතකොට මේ පිළිබඳව අපි කොහොමද අර්ථය දැනගන්නේ කියලා. මෙහෙම දැනගන්නකොට ඒ තෙරුණ වහන්සේලාට හිතෙනවා
මහා කච්චායන තෙරුන් වහන්සේ බොහොම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරපු උතුමන් වහන්සේ නමක්. ධර්මය විභජනය කළාම භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු සංකිට්ඨ වශයෙන් කෙටියෙන් දේශනා කරපු ධර්මය විස්තර කරලා අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් උතුමන් වහන්සේ නමක් තමයි මේ මහා කච්චායන මහරහතන් වහන්සේ. නිසා මහා කච්චායන මහරහතන් වහන්සේ සමීපයට ගිහිල්ලා මෙහි අර්ථය පිළිබඳව මෙහි විස්තරාර්ථ ටික අපිට අහගන්න පුළුවන් නම් මේක තවත් දීර්ඝ ලෙස අපට අහගන්නට පුළුවන් නම් ඒක වඩා වටිනවා කියලා මේ හාමුදුරු ටික කල්පනා කළා. මොකද දැන් අර විදිහට වචන ටිකකින් බොහොම කෙටියෙන් කිව්වහම ඒක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට අපහසුයි. ඔබට ඒ කියපු ටිකේ ගැඹුරු අර්ථය නොතේරුණා වගේම ඒ භික්ෂුන් වහන්සේලාටත් එහි ගැඹුරු අර්ථය දැනගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා මහා කච්චායන තෙරුන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඇහුවා. එතකොට මහා කච්චායන තෙරුන් වහන්සේ විසින් ඒ පිළිබඳව අර්ථ විග්‍රහ කරන්නට කලින් ඇයි ඇවැත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මාව හොයාගෙන ආවේ. හරියට මේ අරටුවෙන් ප්‍රයෝජන ඇති මිනිස්සු ටිකක් අරටුවක් හොයාගෙන යනකොට අරටුව තියෙන ගහක් ළඟට ගිහිල්ලා මේ කඳ කපලා ගන්නේ නැතුව අරටුව විදිහට එයයි ගිහිල්ලා මේ අතු ඉතිවල මේ අරටුව හොයනවා වගේ කොළ අතු ඉතිවල අරටුව හොයනවා වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මම කරාම ආව මේකේ අර්ථය විමසන්නට කියලා. ඒකට වික්ෂුන් වහන්සේලා නැවත ඉල්ලනකොට මහා කච්චායන තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නම් කියලා බාර අරගෙන තේනහවසෝ සුණාත ඇවැත් එහෙනම් අහගන්න සාදුකම් මනසිකරෝත මනාකොට මෙනෙහි කරන්න මම ඔබලට මේකේ අර්ථය මේ ආකාරයට විභජනය කරන්නම් කියලා මේ අර්ථය පිළිබඳව බෙදා දක්වන්නට පටන් ගත්තා. කොහොමද මේකේ අර්ථය මහා කච්චායන මහරහතන් වහන්සේ බෙදා දැක්ුවේ? චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. එතකොට ඇවැත්නි චක්කුංච පටිච්ච රූපේච ඇසද රූපයද නිසා ඇසද රූපයද නිසා උපජ්ජති චක්කු විඥානං. චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය කියලා කියන්නේ අපි හිතින් රූපයක් දැනගන්නා වූ සිතට යම් කිසි විදිහකින් රූපයක් දැනගන්නා වූ යම් සිතක් තියෙනවා නම් ඒ හිතට කියනවා චක්කු විඥානය කියලා. එතකොට මේ චක්කු විඥානය කියන දේ එකපාර උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේක උපදින්නට කලින් තව දෙකක් උපදින්නට අවශ්‍යයි. මොනවාද? ඇහැ උපදින්නට ඕනේ, ඇහැට රූපයක් ගැටෙන්නට ඕනේ. ඇහැ උපදින්නට ඕනේ, ඇහැට රූපයක් ගැටෙන්නට ඕනේ. එතකොට මේකට කියනවා පුරේ ජාතයි කියලා. මේ ඇහැ රූප දෙක කලින් උපදිනවා. සිතට කලින් ඇහැ රූප දෙක උපදිනවා. දැන් චක්කු ප්‍රසාදයක් සකස් වෙනවා. චක්කු ප්‍රසාදයට තමයි බාහිර රූප ගැටෙන්නේ. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ අපි බොහෝ අවස්ථාවලදී විස්තර කරලා තියෙනවා. මේ ඇහැ පැත්තේ තියෙන උපවත් බව, සතර මහා ධාතු පැත්තේ තියෙන ප්‍රසාදවත් බව, උපවත් බව. හරියට තියෙන මේ කණ්ණාඩියේ තියෙන උපවත් බව නිසානේ කණ්ණාඩියට බාහිර තියෙන රූප ඡායාවන් පතිත වෙන්නේ. බාහිර තියෙන පැහැසටහන් කණ්ණාඩියට පතිත වෙන්නේ ඒකේ තියෙන උපවත් බව නිසා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ උපවත් බව කර්මයෙන් නැවත නැවත උපදවන තාමත් සියුම් තැනක උපදවන උපවත් බවට තමයි මේ බාහිර තියෙන වර්ණ රූප ඇවිල්ලා ගැටෙන්නේ, වර්ණ රූප පතිත වෙන්නේ. එතකොට ඇහැට ඇවිල්ලා මේ මහා භූත රූපය ඇවිල්ලා ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එළියේ තියෙන මේ තද ගතියෙන් අහුවෙන රූප ඇවිල්ලා ඇහැට ගැටෙන්නේ නැහනේ. ඒ රූප ඒ විදිහටම තියෙනකොට ඒ රූපය පිළිබඳව තියෙන වර්ණ සටහන, පැහැ සටහන ඇවිල්ලා ඇහැට ගැටෙනවා. අර පාට ටික ඇවිල්ලා ඡායාව ඇවිල්ලා තව විදිහකින් කියනවනම් මේක ඇහැට ස්පර්ශ වෙනවා. එතකොට මේ ඡායාව මේ විදිහට ඇහැට ස්පර්ශ වෙනකොට මේකට කියනවා චක්කුංච පටිච්ච රූපේ කියලා. ඇසට රූප ස්පර්ශ වෙන. ඇසත් නිසා රූප. එතකොට මේ ඇසට රූපයන්ගේ ගැටීමක් සිද්ධ වෙනකොට උපජ්ජති චක්කු විඥානං. අන්න ඒ අවස්ථාවේදී චක්කු විඥානය කියන සිතක් එතන උපදිනවා. චක්කු විඥානය කියන සිතක් උපදිනවා. දැන් චක්කු ප්‍රසාදය කියන දේ නිකම්ම දෙයක් නෙමෙයිනේ.
ඒ ඇසුරු කරගෙන සිතක් උපදින්නට පුළුවන්. ඒ නිසා ඒකට හඳුන්වනවා වත්තු රූප කියලා. වත්තු රූපයක්. ඇහැ කියන්නේ වත්තු රූපයක්. ඒක මේ සිත උපදින්නට වස්තුවක්. එතන සිත හට ගන්නවා. දැන් සිතක් හට ගන්න තැනක් තියෙන්නේ පෙ. ඒතකොට සිත උපදින එක තැනක් තමයි මේ ඇහැ කියලා කියන්නේ. මේ ප්‍රසාදය කියලා කියන්නේ. මේ කර්මජ ප්‍රසාදය ඇසුරු කරගෙන සිත උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකට කියනවා වත්තු රූප කියලා. එතකොට ඒක ඇසුරු කරගෙන සිතක් උපදිනවා. එතකොට එය ඇසුරු කරගෙන සිතක් උපදිනකොට එහි ස්වභාවය ඒ ඇහැට ආපු අර රූපය පිළිබඳව ඒ හිතට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතෙන්ට ආපු රූපය පිළිබඳව ඒ හිතට දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් චක්කු විඥාන සිතෙන් කරන්නේ අර ඇහැට පතිත වුණ වර්ණ සටහන ගැන පැහැ සටහන ගැන දැනගන්න එක. හැබැයි එතනදී මේ චක්කු විඥාණයෙන් කරන්නේ මේ රූපය මේසෙද මිනිස්සෙක්ද මේ ආදී ලෙස දැනගන්න එක නෙමෙයි. මේකේ මූලිකම අවස්ථාව. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔබ එකපාර ගහක් දකිනවා කියලා. ගහ කියන මේ රූපේ දකිනකොට මේකේ මූලිකම අවස්ථාව ඔබ ගහ කියලා දැනගන්න මට්ටම නෙමෙයි. මේක මූලිකම අවස්ථාව තමයි ඇහැට රූපයක් පතිත වුණ බව දැනගන්න එක. ඇහැට රූපයක් ආවා කියලා දැනගන්නවා. මේ රූපය ගහක්ද ගලක්ද මිනිස්සෙක්ද මොන විදිහේ දෙයක්ද ඒ වගේ පරිකල්පන මේකේ ඇත්තේ නැහැ. හිතන කමක් මේකේ ඇත්තේ නැහැ. ඒකට කියනවා විතක්ක ਵਿਚාරත් නැහැ කියලා මේ හිතේ. එතකොට මේ හිතේ දැනගන්නේ මොකද්ද? මේ හිතේ දැනගන්නේ අර ස්පර්ශ වුණ රූපේ පිළිබඳව. ඇහි උපදින නිසා තමයි මේ හිතට කියන්නේ චක්කු විඥානය කියලා. විඥාන කියන්නේ දැනගන්නවා කියන එකනේ. ඇහැ ඇසුරු කරගෙන ඇසෙහි උපදින නිසා මේකට නම් කරනවා, මේ හිතට නම් කරනවා චක්කු විඥානය. දැන් චක්කු විඥාණයෙන් දැනගනු ලබන්නේ මොකද්ද? ඒ ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව. ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව තමයි ඒක දැනගන්නේ. ඒක තමයි අරමුණු කරගෙන පවතින්නේ. ඒ නිසා තමයි uppajjati චක්කු විඥානං කියලා කිව්වේ. චක්කු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සෝ. තින්නම් සංගති පස්සෝ. තින්නම් සංගති. මේ තුන් දෙනා එකතු වුණා කියන තැන. මෙතන සිතක් ඉපදුනා කියන තැන. තුන් දෙනාගේ එකතුව සිද්ධ වෙනවා කියන තැන පවතිනවා ස්පර්ශය. මේ තුන් දෙනෙකුගේ හට ගැනීම සිදු වුණ තැන තියෙනවා සංගතිය සිද්ධ වුණ තැන. තින්නම් සංගති පස්සෝ. මේ තිදෙනාගේ එක්වීම කියන දේ තුන් දෙනාගේ සංගතිය පස්සෝ ඒකම තමයි ස්පර්ශය. සංගතිය. තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චයා වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඊට පස්සේ වේදනාව උපදිනවා. ස්පර්ශ වුණොත් යම් තැනකට ඊට පස්සේ තමයි වේදනාවක් උපදින්නේ. එතකොට ස්පර්ශ වුණා කියන දේ යෙදෙන්නේ මොකටද? එතන හිතක් ඉපදුනහම. හිතක් ඉපදුනහම තමයි එතන ස්පර්ශය කියන දේ එතන යෙදෙන්නේ. ඒ ස්පර්ශය කියන ගතියත් එක්ක තමයි එතන උපදින්නේ වේදනාවක් අපිට උපදින්නේ. මේකෙදි ගන්න එපා ස්පර්ශ වෙලා ඊට පස්සේ වේදනාව පස්සේ උපදිනවා සංඥාව පස්සේ උපදිනවා කියලා හිතන්න එපා. මේ ස්පර්ශය එතන සංප්‍රයුක්තයි කියලා කියනවා. ස්පර්ශය සංප්‍රයුක්තයි. ඒ කියන්නේ ඒකත් එක්ක එකට යුක්තයි. ඒ හිතත් එක්ක එකට උපදින්නේ. චක්කු විඥාන හිත උපදිනවා කියලා කිව්වනේ අපි සිතක් එතන උපදිනවා කියලා. ඒ සිතේ තියෙනවා ස්පර්ශය නැමැති ගතියක්. ස්පර්ශය නැමැති චෛතසිකයක්. ස්පර්ශය නැමැති ධර්මයක්. ඒ ස්පර්ශයේ ඉපදුනේ කුමක් නිසාද? ඒ ස්පර්ශයේ ඉපදුනේ ඇහැට රූපයක් ගැටුණා. ඒ රූපයක් ගැටෙනකොට ඒ ඇහැ ඇසුරු කරගෙන සිතක් ඉපදුණා. අනේ සිත ඉපදුනා කියන මේ තුන්දෙනාගේ එකතුව සිදුවන මොහොත තුන්දෙනාගේ එකතුව සිදුවන මොහොතේ තමයි මේ ස්පර්ශය කියන දේ උපදින්නේ. එතන සිත උපදින්නේ යම් වෙලාවකට ඒ වෙලාවේදී තමයි ස්පර්ශය නැමැති ධර්මය උපදින්නේ. එතකොට මේ චක්කු විඥාණයට අපි කියනවා පච්චාජාතයි කියලා. ඒක පස්සේ උපදින්නේ. ඒක ඉස්සෙල්ලා උපදින දෙයක් නෙමෙයි. ඒක පස්සේ උපදින්නේ. ඇහැයි රූපයයි දෙක පුරේ ජාත කියලා කියන එක කලින් උපදිනවා. හිත ඒ ඇස ඇසුරු කරගෙන ඊට පස්සේ උපදින දෙයක්.
එතකොට මේ තුන්දෙනාගේ එකතුව කියන දේ තුන්දෙනාගේ සංගති බව ස්පර්ශයයි. තිදෙනාගේ සංගතිය ස්පර්ශයයි. තින්නම් සංගති පස්සෝ කියලා කිව්වේ ඒකයි. පස්සපච්චය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඊට පස්සේ උපදින දෙයක් තමයි වේදනාව කියලා කියන්නේ. ස්පර්ශ වුණා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක්. එතකොට මේ වේදනාව හැම වෙලාවකදීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් මෙතන උපදින වේදනාව උපේක්ෂා සහගතයි. ඔබ මොන විදිහේ රූපයක් ඇහැට දැක්කත් ඒ ඇහැට දකින රූපය හැම මොහොතකම උපේක්ෂා සහගතයි. ඒ වේදනාව උපේක්ෂා සහගතයි. ඔබට ඒකේ සතුට උපදින්නේ නැහැ, ඔබට ඒකේ දුක උපදින්නේ නැහැ. ඒක පවතින්නේ උපේක්ෂා සහගත වේදනාවක් විදියට. ඇයි ඒ හිතේ උපදින වේදනාව උපේක්ෂා සහගතයි. ඇයි උපේක්ෂා සහගතයි කියලා කියන්නේ? ඒක ගැන හිතලා ඔබට හිතින් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන හිතන කමක් නැහැ. චක්කු විඥාන සිතේ විතක්ක ਵਿਚාර කියන ගති දෙක ඇත්තේ නැහැ. ඇහැට පෙනිච්ච එක මේ මොකද්ද, මේක කවද දැකපු දෙයක්ද, මේක මොන විදිහේ දෙයක්ද කියලා හිත දැනගන්න කමක් ඒකේ ඇත්තේ නැහැ. ඒකෙන් දැනගත්තේ මොකද්ද? අර ඇහි පහළ වෙනකොටම එතනට ගැටුණු රූපය පිළිබඳව දැනගත්තා. එච්චරයි කලේ. රූපේ තමයි අරමුණු කරගෙන ඒ සිත ඉපදුනේ. එතනින් එහාට කිසිම දෙයක් දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා එයා හිතෙන් ඒ වෙලාවේදී දන්නේ නැහැ මේ මේසයක්ද පුටුවක්ද මිනිස්සෙක්ද ගහක්ද මොකක්වත් දන්නේ නැහැ. හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක පිළිබඳවවත් එතරම්දී දන්නේ නැහැ. ඒ නිසා පෙනුන දේ සම්බන්ධව එයාට තියෙන්නේ ඒ වෙලාවේදී උපේක්ෂා සහගත මට්ටම. පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින එයාට මේ විදිහේ වේදනාවක්. ඒ වගේම ඊට පස්සේ ඊළඟ අධ්‍යයර යං වේදේති යමක් විඳිනු ලබනවා නම් තං සංජානාති. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවා නම් ඒක තමයි හඳුනාගන්නේ. අර විඳිනු ලබන රූපාරම්මණය පිළිබඳව තමයි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනාගනු ලබනවා නම් ඒක තමයි විතර්කණය කරන්නේ. ඒක තමයි විතර්කණය කරන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය තමයි යං සංජානාති කියලා කියන්නේ යමක් අපි හඳුනා ගන්නවා කියන එක. හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියලා කියන්නේ මේක මොකද්ද? මේක මොන විදිහේ දෙයක්ද? ආදී ලෙස අපි මේ දේ පිළිබඳව අපි යම් හඳුනා ගැනීමක් සිදු කරනවා. ඒක යම් සංජානාති කියලා. අපි ඒක යමක් හඳුනා ගන්නවා. ඒ යමක් හඳුනා ගන්නා බව තියෙනවා නම් සංජානනය කරන බව තියෙනවා නම් ඒ දෙයට අනුරූපව තමයි අපි විතර්කණය කරන්නේ. මනසින් යමක් පිළිබඳව හිතන්න පටන් ගන්න. මනසින් යමක් පිළිබඳව හිතන්න පටන් ගන්න ඊට පස්සේ වේදනා සංඥා කියන මේ ගති දෙක තමයි ප්‍රධාන වෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. වේදනා සංඥා දෙක තමයි රූපය පිළිබඳව අපි ඇසුරු ගනු ලබන ප්‍රධානම දේ. වේදනා සංඥා කියන ගති දෙක. එතකොට ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇස ඇසුරු කරගෙන හිතක් පහළ වෙනකොට එතන ඒ තුන්දෙනා එක්ුණ තැන ඒ හිතේ උපදින ස්පර්ශය නැමැති ඒ ධර්මයේ නිසාම එතන අපිට පේනවා වේදනාවක් උපදිනවා. වේදනාව කියන දේ ඒ කියන්නේ දැන් පස්සපච්චා වේදනා කියන්නේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාවක් උපදිනවා. ඊට පස්සේ යං වේදේති තං සංජානාති. අර යමක් වින්දනං ඒ විඳපු රූපාරම්මණයම තමයි හඳුනා ගනු ලබන්නේ. මෙතනදී තාම විතර්ක ਵਿਚාර පවත්වනවා කියන එකක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර පවත්වනවා කියලා නෑ එකක් නෑ කියලා කියන්නේ අපි හිත ඉන්නේ රූපය ගැන හිත ඉන්නේ මොකද්ද මේ මොන විදිහේ දෙයක්ද කියන එකක් අපි කල්පනා කරන්නේ නැහැ. ඒකට කල්පනා කරන්නේ නැති නිසා අපිට ඒ පිළිබඳව දැනගැනීමක් විශේෂ සුවිශේෂ වූ දැනගැනීමක් ඇත්තේ නැහැ. මේක අහවල් වස්තුව රූපේ මිනිස්සෙක් කියලා මේක දැනගැනීමක් ඇත්තේ නැහැ. මේ හැම වෙලාවකදීම ඇහැට රූපය පේන තැනක සිදුවන සිදුවීම ගැනයි මේ දේශනා කරන්නේ. එතකොට එතනදී අපිට පේනවා ඇහැට රූපයක් ගැටෙන තැනක ඇහැට රූපේ පේන තැනක මේ තුන්දෙනෙක්
ගේ එකතුව ස්පර්ශයෙන් කියලා ස්පර්ශය නිසා වේදනාවක් ඉපදිලා වේදනාව ඉපදුනා නම් යම් වේදේති යමක් වින්දනං ඒ විඳිනු ලබන දේ විඳිනවා නම් විඳිනු ලබන දේ තමයි හඳුනා ගන්නු ලබන්නේ. ඒකට ඒකත් පරිපූර්ණ භාවයට විතර්කයට නැගුණ තැනක් නෙමෙයි. ඒ නිසා කියනවා යං සංජානාති තං විතක්කේති කියලා. යං සංජානාති තං විතක්කේති. යමක් සංජානනය කරනවා නම් යමක් හඳුනාගත්තා නම් නිල්ය කළුය මේ වගේ හැඩසටහන්ය පැහැසටහන් ආදී ලෙස අපි යම් විදිහකින් නිමිත්තක් ඔසවා ගත්තා නම් තං විතක්කේති ඒ ඔසවා ගත්තා වූ රූපාරම්මණය පිළිබඳව විතර්කණය කරනු ලබනවා. තං විතක්කේති ඒක විතර්කණය කරනවා. අපි ඒක හිතනවා. ඒක විතර්කණය කරනවා. එතකොට අපි ඒක විතර්කණය කරනකොට අපි ඒක පිළිබඳව නැවත නැවත හිතනකොට යං විතක්කේති තම් පපංචේති අරක හිතනකොට අපි මොකද කරන්නේ විතර්ක කරගන්න දේ පිළිබඳව ප්‍රපංච උපදවනවා. විතර්ක කරනු ලබන දේ පිළිබඳව ප්‍රපංච කරනවා. දෙයක් පෙනුණ දේ පිළිබඳව අපි හිතන කම නිසා ඒක දැනගත්තා. දැන් දැනගත්ත දේ පිළිබඳව අපි ආයෙ හිතනවා. හිතලා අපි ඒ දේ බාහිර පවත්නා දේ බවට ඒක දැනගන්න. ඒක තමයි ප්‍රපංචයේ හිතෙන ස්වභාවය. ප්‍රපංචය කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන දේවල්. ප්‍රපංච කියලා කියන්නේ මොනවද? තෘෂ්ණා දෘෂ්ටි මාන. තෘෂ්ණා කියලා කියන්නේ තණ්හාවට. දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරනකොට. ඒ කියන්නේ දැඩිව අල්ලගෙන පවතිනකොට. ඊට පස්සේ මාන කියලා කියන්නේ ඒ පිළිබඳව ඇති වෙමි කියන හැඟීමට. එතකොට මෙන්න මේ ආකාරයට තණ්හාවක් තියෙනවා නම් දෘෂ්ටියක් තියෙනවා නම් මානයක් තියෙනවා නම් මේවලට කියනවා ප්‍රපංච කියලා. ප්‍රපංච. එතකොට යමක් විතර්ක කරනවා නම් යම් විතක්කේති තම් පපංචේති. යමක් විතර්ක කළා නම් විතර්ක කරපු දේ පිළිබඳව තමයි ප්‍රපංච වශයෙන් හැසිරෙන්නේ. යම් විතක්කේති යමක් විතර්ක කරනවා නම් තම් පපංචේති. ඒක පිළිබඳව ප්‍රපංච උපදවනවා. යම් පපංචේති යමක් පිළිබඳව ප්‍රපංච කරනවා නම් තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. එතකොට යමක් නිදාන කරගෙන මේ කියන දේ පැවතුනා නම් තතෝ නිදානං අන්න ඒ ප්‍රපංචය මුල් කරගෙන පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ. ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි ඒකේනා නැවත නැවත හැසිරෙනවා. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. චක්කු විඥාණයෙන් දත යුතු මට්ටමින් දැනගන්න අතීත අනාගත පච්චුප්පන්නේසු අතීත වුණ රූප අනාගත රූප පච්චුප්පන්න වූ රූප පිළිබඳව දැන් ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි ඔහු හැසිරෙනවා. එතකොට මේ තමයි ඇහැ පැත්තෙන් අපි ගත්තොත් අපිට සිදුවන අපේ ජීවිතය තුළ අපි හැසිරෙන විදිහ, අපි හිතන විදිහ, අපි පරිකල්පනය කරන විදිහ. මේක පොඩ්ඩක් අපි තවදුරටත් අපි සරල කරලා අපේ ජීවිතේට අපි සමීප කරගන්නට උත්සාහවත් වුණොත් මේ කියන්නේ අපි ඇහැට රූපයක් දැකලා මේ රූපය පිළිබඳව දැනගන්නවා කියන මොහොත පිළිබඳව. දැන් ඒ වගේ ගොඩාක් එකතු කරාම තමයි ඔබට මේ විදිහේ ජීවිතය කියලා දෙයක් ඔබට හම්බෙලා තියෙන්නේ. දැන් අපිට අර රූප රාමු ගොඩාක් එකතු කරාම චිත්‍රපටියක් ලැබෙනවානේ. අන්න ඒ වගේ තමයි මේ රූප රාමු ගොඩාක් එකතු කරගෙන තමයි අපි අද දවසේ මේ ජීවත් වෙනවා කියන එක විඳින්නේ. එක මොහොතක් එක ක්ෂණයක් තප්පරයක් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ විදිහේ රූප රාමු කෝටි ප්‍රකෝටි ගාණක් ශබ්ද පිළිබඳව තිබෙන ඒවා අපි ගොඩාක් එකතු කරගෙන තමයි එක තප්පරයක් අපි ජීවත් වෙන්නේ. එතකොට මේ කතා කරන්නේ තප්පරෙන් ගොඩාක් කොටස් වලට බෙදලා තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ
ලක්ෂ ගාණක් වාරයක් බෙදලා තමයි මේක මොහොතක සිදුවන සිදුවීමක් පිළිබඳව මේ කතා කරන්නේ. එතකොට ඇහැට රූපයක් ගැටෙනවා. ඉස්සෙල්ලාම ඇහැට ඇවිල්ලා වර්ණ සටහනක් පතිත වෙනවා. මේක රූපයන්ගේ සිදුවීමක් නේ. එතකොට ඇහැට හැඟීමක් ඇත්තේ නැහැ. මගේ ළඟට හොඳ රූප වේවා කියලා. රූප වලට හැඟීමක් ඇත්තෙත් නැහැ. මම හොඳ දෙයක් නරක දෙයක් ඇහැක් ළඟට අරගෙන යනවා කියලා. ඒක රූප අතර සිදුවන සිදුවීමක්. එතකොට මේ විදිහට ඇහැට රූපයක් ගැටෙනකොට මේ රූපේ ගෝචර කරගන්න ඇහැ හැම වෙලාවකදීම ඒක අත්භව පරියාපන්න භවෙන් යුක්තයි. ආත්ම භාවයක් අනුව ගිහිල්ලා තියෙන දෙයක්. අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් මකුළුවෙක් මකුළු දැල බැඳලා මේ මකුළු දැලේ මැද්දට වෙලා ඉන්නවා. මකුළු දැලේ මැද්දට වෙලා ඉන්නකොට මේ මකුළු දැලට ඇවිල්ලා සතෙක් වැදිච්ච ගමන් මේ දැල කම්පණය වෙනවනේ. කම්පණය වෙනකොට මේ මකුළුවා දන්නවද දැලට සතෙක් වැදුනා කියලා. ඊට පස්සේ අර කම්පණය ආපු දිශාව කරා ඔහු ගමන් කරලා ඔහු දකින්න සතාව. අන්න ඒ වගේ තමයි මේ හිතෙන් මේ ඇහැ කන නාසය ආදී මේ ප්‍රසාද රූප ටික ඔක්කොම නැවත උපදවනවා. ඇස ආදී මේ ප්‍රසාද රූප ටික ඔක්කොම මේ හිත නිසා සකස් වෙනවා. දැන් හිත නැති වුණොත් විඥානය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ආයේ මේ ඇහැ උපදින්නේ නැහැ. ඇහැ කියලා කියන්නේ මේ ඔබට පේන්න තියෙන එක ගැන නෙමෙයි. ඒකට ආයේ ඇහැ උපදින්නේ ආයේ කන උපදින්නේ ඊට පස්සේ මේ ඔක්කොම දිය වෙලා නරක් වෙලා යනවා මිසක මේවා අපහු උපදවන්නේ මේකේ මේ පැවැත්ම පේන්නේ ඇයි? ආය උපදින නිසා. ආය උපදින්නේ ඇයි? හිත මේක ඇසුරු කරගෙන තියෙනකම නිසා. එතකොට විඥානයේ නැමැති මේ මකුලවා මොකද කරන්නේ? මේක මේ ටික ගානට හදලා තියලා එයා පැත්තකට වෙලා ඉන්නවා. එතකොට ඒකට ඇවිල්ලා අර සතෙක් ඇවිල්ලා වදිනවා වගේ බාහිර අරමුණක් ඇවිල්ලා ඇහැට ඔන්න රූපාරම්මණයක් ඇවිල්ලා වර්ණ සටහනක් ඇහැට පතිත වෙනවා. මේක මොහොතක එක සිවුම පෙරපසු නැතුව මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට දැන් වදිනකොටම මකුලුවා දැලේ ඉන්න නිසා මොකද වෙන්නේ? දැලට වැදුනා කියලා දැනගන්න පුළුවන්. දැන් ආයතන ටික සවිඥානිකයි. ඒ නිසා ආයතන වලට දැනගන්න පුළුවන්කම තියෙනවා. වැදුනා කියන එක ඒ හිතට තේරෙනවා. එතකොට හිත ඒ ආයතනයට යොමු වෙනවා. ආයතනයට යොමු වෙලා එයා දැනගන්නවා ඒ ආයතනය ළඟ සතා ළඟට ගිහිල්ලා ඉන්නවා වගේ ඒ හිත අර ඇස ඇසුරු කරගෙන උපදිනවා ඊට පස්සේ. ඒ සිත ඇස ඇසුරු කරගෙන උපදිනවා. සිත ඇස ඇසුරු කරගෙන උපදිනකොට එයාට ඒ ඇසට අත්භව පරියාපන්නයි කියලා කියන්නේ ඒ හිත, ඒ මනස ඒ ඇස ඇසුරු කරගෙනම පවතිනවා. ඒ නිසා එයාගේ ස්වરૂපයේ යම් විදිහකටද ඒ ස්වરૂපය දැනගන්න එයාට පුළුවන්කම තියෙනවා. එතකොට එයා බාහිර රූපය අර ඇහැට පැමිණියා වූ බාහිර රූපය පිළිබඳව ඒ හිතට දැනගන්න පුළුවන්. බාහිර රූපය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. දැන් කණ්ණාඩියේ තියෙන එතන කර්මජ දෙයක් නෙමෙයි. එතන උපවත් බවට විඥානයක විපත්මක් නැහැ. ඒ නිසා ඒකට රූප දැනගන්න පුළුවන් කමක් නැහැ. මෙතන තියෙන එක කර්මජයි. ඒ නිසා විඥානය එතන උපදින්න පුළුවන්. එතකොට එතන උපදිනකොට තමයි ඒකට වැටෙන ඒවා පිළිබඳව හිතින් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ වර්ණ රූපේ පිළිබඳව ඒ හිතින් දැනගන්නවා. ඊට පස්සේ දැනගන්නේ හොඳද නරකද මේසද පුටුද කියන එකක් නෙමෙයි ඇහැට රූපයක් ආවා කියලා දැනගන්නවා. ඊට පස්සේ රූපයක් ආවා කියලා දැනගත්තට පස්සේ තමයි ඒ රූපාරම්මණය ඒ ආවා කියන අරමුණ නැවත සිතට ඔසවාගන්නේ. සිතට අරමුණු කරන්න පුළුවන් විදිහට ඔසවා ගන්න. ඔසවා ගත්ත විතරක් නෙමෙයි ඊට පස්සේ ඊළඟ සිතෙන් ඒ ඔසවපු අරමුණ අරගන්නවා. ඔසවපු අරමුණ අරගෙන ඊළඟ හිතෙන් හිතලා දැනගන්නවා අර රූපය පිළිබඳව විතක්ක ਵਿਚාර විදිහට. ඒ කියන්නේ ඒක ඒ පිළිබඳව හිතනවා. ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳව එතකොට දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයා ඒ රූපය පිළිබඳව එයා දැනගන්නවා. ඒ රූපය පිළිබඳව එයා විනිශ්චය කරනවා, විතක්ක ਵਿਚාර පවත්වනවා. එතකොට මේ රූපය පිළිබඳව මේ විදිහට විතක්ක ਵਿਚාර විදිහට එයා පවත්වනකොට ඊට පසු අවස්ථාව තමයි යම් විතක්කේති තම් පපංචේති කියලා කියන්නේ. අර රූපාරම්මණය පිළිබඳව එයා ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ප්‍රපංච කරනවා කියන එකෙන් කියන්නේ අපි කර්ම වශයෙන් ඒකේ හැසිරෙනවා කියන එක. කර්ම වශයෙන් හැසිරෙනවා කියලා කියන්නේ දැන් අපි දැනගත්ත මේ පියවරවල් ගණනාවක සිද්ධියක් නේ. ඇහැට රූපය ගැටුණා,
ඊට පස්සේ එතනින් ඒ අරමුණු කරගෙන එතන හිතක් ඉපදුනා. ඊට පස්සේ ඒ හිතෙන් ගත්ත අරමුණ පිළිබඳවම අපි දැනගන්න ඔසවා තබමින් තව හිතක් ඉපදුනා. ඒකෙන් ගත්ත ඒ ඔසවා තබපු ආරම්මණය දිහා බලාගෙන තව සිතක් ඉපදුනා. එතකොට මේ විදිහේ සිදුවීමක් නේ සිද්ධ වුනේ. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් යම්කිසි ගහක් තියෙනවා. මේ ගහේ ඡායාව පතිත වීම සඳහා එක කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට මේ තබපු කණ්ණාඩිය පේන විදිහට තව කණ්ණාඩියක් තියවිලා තියෙනවා. එතකොට ඒ කණ්ණාඩිය පේන විදිහට තවත් කණ්ණාඩියක් තබලා තියෙනවා. මෙන්න මේ වගේ දෙයක්. එතකොට දැන් අර තියෙන අවසාන කණ්ණාඩිය දිහා බලනකොට අර මුලින් පේන ගහ පිළිබඳව දකින්න බෑද? දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම පේන්නේ අර අවසාන කණ්ණාඩිය දිහා බලනකොට ගහද එහෙම නැත්නම් අර අනිත් කණ්ණාඩියද? ඇත්තටම පේන්නේ ගහද අනිත් කණ්ණාඩියද? එතකොට දැන් මේ දර්පණ ගහේ ඡායාව පතිත වෙන විදිහට එක කණ්ණාඩියක් තියලා කණ්ණාඩියේ ඡායාව පතිත වෙන විදිහට තව කණ්ණාඩියක් තියලා ඒ කණ්ණාඩියේ ඡායාව පතිත වෙන විදිහට තවත් කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අපි අවසාන කණ්ණාඩිය දිහා බලනකොට අපිට පේන්නේ ගහද නැතිනම් ඊට මෙහා පැත්තේ තියෙන කණ්ණාඩියේ ඡායාවද? අපිට පේන්නේ ඊට මෙහා පැත්තේ තියෙන කණ්ණාඩියේ ඡායාව පතිත වෙන එක. එතකොට අපි විමසගෙන ගියොත් ඒ කණ්ණාඩියට පතිත වෙලා තියෙන මේ අනික් කණ්ණාඩියේ ඡායාව. එතකොට ඒ කණ්ණාඩියට පතිත වෙලා තියෙන්නේ අර ගහේ ප්‍රතිබිම්බය කියන එක. එතකොට මෙන්න මේ ආකාරයට උන සිදුවීමක් තමයි අපි මේ පැහැදිලි කරගන්නේ. මේ ආකාරයට සිද්ධ වුණ සිදුවීමක් තමයි අපි පැහැදිලි කරගන්නේ. එතකොට මේකේ තියෙන පළවෙනි දර්පණ තලයේ ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි තෙවෙනි දර්පණ තලයන්ගෙත් ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ප්‍රශ්නේ තියෙන අවසාන සිව්වන දර්පණ තලයක් තියෙනවා නම් අන්නේ සිව්වන දර්පණ තලය. ඒ නිසා තමයි චක්කුංජ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං කියලා කියනකොට රූපේ දැනගන්න සිතක් එතන උපදිනවා. මේ සිත ඉපදෙනකොට එතන තියෙන ස්පර්ශය කියන දේ විඥානයේ සහ ස්පර්ශය කියන්නේ එක දර්පණ තලයක්. මේකෙන් ගන්න අර රූපය රූප ඡායාව මේකෙන් ග්‍රහණය කරගන්නේ. ඒකේ ඡායාව පතිත වෙන විදිහට තබපු තවත් දර්පණ තලයකින් අපිට පුළුවන්කම තියනවා ඒ පිළිබඳව දැනගන්නට. එතකොට අපි කියන එක සංඥාවන් ගන්නවා කියලා. ඊට පස්සේ ඒ පිළිබඳව තබපු තවත් දර්පණ තලයකට මේ ඡායාව පතිත වෙනවා. අපි කියනවා විතර්කය කියලා. ඊට පස්සේ තබපු දර්පණ තලයකින් අපිට දකින්න පුළුවන්කම තියනවා මේ පතිත වුණ දේ පිළිබඳව. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර සිව්වනුවට හටගන්න දර්පණ තලය ඒක නැතිනම් ඒ කණ්ණාඩිය යම් කිසි විදිහකින් උත්තල හෝ අවතල වශයෙන් තියෙන එකක් කියලා හිතන්නකෝ. එතකොට ඒ කණ්ණාඩියට පතිත වෙන්නේ අර ඇත්තටම තියෙන ගහේ ස්වરૂපය නෙමෙයි. එතනදී උපදවාගත්ත විදිහක් තමයි එතනදී පේන්නේ. ගහේ ස්වરૂපේ නෙමෙයි එයාගේ හැඩේ එයා එකතු කරගත්ත දේවල් ටිකෙන් තමයි ඒක දකින්නේ. දැන් අපිට ඇහැට රූපය අනාත්ම රූපයක් විදිහට ඇහැට පේනකොට අර සිව්වන දර්පණ තලයේ දිහා බලලා තමයි අපි හැම වෙලාවකදීම ප්‍රපංච කරන්නේ. එතන තමයි ප්‍රපංචය උපදවන්නේ. ප්‍රපංචය උපදවන්නේ කොහොමද? අපිට පේනවා වටින නොවටින වස්තු පවතින නොපවතින වශයෙන් අපි අසුරු කරන දේවල්. අපිට අසුරු වෙනවා ප්‍රපංච සහගත සංඥාවන්. ඒක හරියට අර දර්පණ තලයේ හැකියාව දර්පණ තලයේ ස්වභාවය පිළිබඳව නොදන්න කම නිසා අපි හිතනවා බාහිර තියෙන ගහ හරියට මෙන්න මේ වගේ කියලා අර ඇද උන දර්පණ තලයෙන් අපි බාහිර පවත්නා දේ පිළිබඳව විනිශ්චය කරනවා. ඒ වගේ තමයි පින්නතුනේ අපි අද දරුවා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වටින නොවටින වස්තු මේ විදිහට මේ දේවල් ඇසුරු කරන්නේ අර විදිහට ඒ කෙලස් ටික ඇතුලේ ඒ ආශ්‍රව ටික ඇතුලෙන් අපි ඇසුරු කරනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි තතෝ නිදහනං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ.
ඒ ප්‍රපංච සංඥාව මුල් කරගෙන එයාට ඕන තරම් දැන් ඒකේ හැසිරෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඕනෑ තරම් දරුවා ගැන කල්පනා කරන්න. ඔබට පුළුවන් ඕනෑ තරම් දරුවා ගැන කල්පනා කරන්න. ඔබ කරන්නේ ඇත්තටම ඔබ කරන්නේ අර පළවෙනි කණ්ණාඩියට පතිත වුණ වර්ණ අර ඡායා මාත්‍රයත් දෙවෙනි කණ්ණාඩියට පතිත වුණ පළවෙනි කණ්ණාඩියේ ඡායාව පිළිබඳවත් තුන්වෙනි කණ්ණාඩියට පතිත වූ දෙවෙනි කණ්ණාඩියේ ඡායාව පිළිබඳවත් දැකීම නෙමෙයි. අවසාන වශයෙන් ඔබට පෙනුණු අර උත්තල හෝ අවතල වශයෙන් තිබුණු ඇදවෙලා පේන රූපයක් පිළිබඳව තමයි ඔබ කල්පනා කරන්නේ. ඒ වගේ මේ උපමාව තුළින් ඔබ තේරුම් ගන්න ඇදවෙච්ච දෙයක් කියන එකෙන් කිව්වේ හැම වෙලාවකදීම තමන්ගේ හිතේ ගොනු කරගත්ත ආශ්‍රව කෙලෙස් ධර්මයන් මගින් ඇසුරු කරනු ලබන අනුසයන්ගෙන් අනුසය කරනු ලබන ධර්මයක් ඊට පස්සේ ඔබ ඇසුරු කරනවා කියන්නේ. එතකොට සිද්ධ වෙන්නේ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ ඒ ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි ඔබ හැසිරෙනවා. එතකොට ඒකේ හැසිරෙන්නේ කොහොමද? ඒකේ හැසිරෙනකොට ඔබට පුළුවන් දැන් දරුවා ගැන කල්පනා කරන්න එක දිගටම අතීතේ ඉඳලා ඉන්න දරුවා කියලා ඒ දරුවා පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. කොහොමද? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. රූපය හැම වෙලාවකදීම චක්කු විඤ්ඤාණයෙන් විඤ්ඤේය. ඒක කොයි වෙලාවකවත් දරුවා කියන එක තිබ්බේ නැහැ. හැටාපු වර්ණ සටහනේ. පාට ටිකේ දරුවා කියන බව නොතිබුණාට අපි හැම වෙලාවකදීම මනසින් ඇසුරු කරන්නට පුරුදු වෙලා ඉන්නේ දරුවා කියන එක. ඒක ප්‍රපංච සංඛ්‍යාත සංඥාවකින් උපදවන දෙයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒක ප්‍රපංච සංඛ්‍යාත සංඥාවක්. අපි ඒකේ හැසිරෙනවා. දැන් අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු අතීතේ දැක්කේ දරුවා දැන් දකින්නේ දරුවා. එහෙනම් මට ඒ දරුවා අනාගතයටත් දකින්න පුළුවන්. ඔය ඔක්කොම තීරණ ටික අපි කරන්නේ අපි අර දර්පණ තලයේ දිහා බලාගෙන ඇදවෙච්ච දර්පණ තලයේ දිහා බලාගෙන කතා කරන දේවල්. ඒ කියන්නේ අපි මනසින් ඇති කරගන්න දේවල් ඔක්කොම. අපි මනසින් ඇති කරගන්න දේවල් ටික දිහා බලාගෙන අපි හිතනවා අර එළියේ තියෙන ගහ මෙන්න මේ විදිහයි කියලා. මේ පැත්තෙන් උපදවන විදිහ නිසා අපි හිතනවා එළියේ තියෙන ගහ ඒ විදිහයි කියලා. කියන්නේ අර දර්පණ තලයේ ස්වභාවය අනුව අපි හිතනවා එළියේ තියෙන ගහ මේ හැඩයි කියලා. ඒ වගේ අපි ආධ්‍යාත්මිකව උපදවන ආශ්‍රව ටික නිසා, කෙලස් ටික නිසා අපි හිතන එළියේ ඉන්නේ දරුවමයි කියලා. එළියේ ඉන්නේ දරුවමයි. එතකොට අපිට අතීතේ හිටපු දරුවත් හම්බෙනවා, දැන් ඉන්න දරුවත් හම්බෙනවා, අනාගතේට ඉන්න දරුවත් හම්බෙනවා. ඒ ඔස්සේ හැමදේම මම කියලා හිතන දේවල්, මගේ කියලා හිතන දේවල්, මගේ ආත්මය කියලා ගන්න දේවල් ඔක්කොම ටික තියෙනවා. දරුවා ඉන්නවා නම් දරුවා දැකපු මම ඉන්නවා. ඒ දරුවා මගේ දරුවා බවට පත් වෙනවා. දරුවා දකින්න කෙනෙක් පුද්ගලයෙක් දිගින් දිගටම මෙතන ජීවත් වෙනවා. මොන අපිට තෘෂ්ණා දෘෂ්ටි මාන ටික ඇසුරු වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට අතීතේ ඉඳලා දැකපු රූපත් එක්ක එතන ජීවත් වෙච්ච මම කියන පුද්ගලයා දැන් ඔතන ඔබට ජීවත් වෙනවා. ඒ පුද්ගලයා ඔබට අනාගතයටත් දකින්න ලැබෙනවා. දැන් ඔය ඉන්න පුද්ගලයාට දුක් විඳින්න පුළුවන්. ඔය ඉන්න පුද්ගලයාට ජරා මරණ දුක් පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. ඔය ඉන්න පුද්ගලයාට එළිය රූප වෙනස් වෙනකොට දැන් දුක එන්න පුළුවන්. පින්නතුනේ මෙතන බොහොම ගැඹුරු සහ බොහොම සියුම් සරල සිද්ධියක් තියෙනවා. ගැලපෙන්නේ නැති වචන ටිකක් බොහොම ගැඹුරු සියුම් සරල සිද්ධියක්. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම අර හතරවෙනි කණ්ණාඩියේ ඒ කියන්නේ මේ උත්තල හෝ අවතල වශයෙන් තියෙන දර්පණ තලයක් කියලා හිතන්නකෝ, කණ්ණාඩියක් කියලා හිතන්නකෝ. එතකොට මේකේ පතිත වෙන්නේ අර සත්‍ය වූ එළියේ තියෙන රූප සටහන නෙමෙයිනේ. හැබැයි අපි ඒක දිහා බලාගෙන අපි හිතනවා නම් මේක තමයි රූපේ තියෙන හැටි කියලා හිතනවා නම් අන්න ඒ වගේ දෙයක් තමයි. හිතේ ප්‍රපංච සංඥාවන්ගෙන් ඇසුරු කරන දේ අපි හිතනවා එළියේ තියෙන රූපෙට අයිති කියලා. එළියේ තියෙන රූපෙට අයිති කියලා අපි කියනවා. ඒක රූපේ පැත්තේ තියනවා කියලා අපි හිතනවා. ඒක තමයි අපි වරදවා ගන්න තැන. එතකොට අපි මේ පැත්තේ දරුවා කියලා දැනගන්න එකක් කරන්නේ. දරුවා කියලා දැනගන්න එක අපි හිතන එක රූපේ පැත්තේ विद्यමානයි. රූපේ පැත්තේ තියනවා. රූපේ දරුවා කියලා අපි හිතනවා. රූපේ දරුවා කියලා අපි කල්පනා කරනවා. මේ විදිහට අපිට අතීතේ ඉඳලා ජීවත් වෙච්ච දරුවා, අතීතේ ඉඳලා ජීවත් වෙච්ච පුද්ගලයෝ අපිට හම්බෙනවා. ඒ පුද්ගලයා හම්බෙනවා විතරක්ම නෙමෙයි. ඒ පුද්ගලයෝ දකින්න තමනුත් මේ පැත්තේ ඉන්නවා.
දැන් පුළුවන් Tamanට දුක් විඳින්නත් පුළුවන්. දරුවෝ කියන තැන එතකොට එළියේ රූපේ වෙනස් වෙනකොට ඒ රූපේ දරුවා කියලා අල්ල ගන්න අපිට ඒ රූපේ නිසා දරුවා නැති වෙන දුක විඳින්න පුළුවන්. ඒකනේ භයානකකම කියලා කියන්නේ ජරා මරණ දුක එතන පවතිනවා කියලා කියන්නේ ඒ නිසානේ. දැන් ජරා මරණ දුක කියලා කියන්නේ පින්නතුනේ දැන් රූපේ නැති වෙන එක දුකක් අපිට මරණ දුක ගේන්නේ නැහැ. දරුවා මැරුණා කියලා අපි කියන තැනක ඇත්තටම මැරෙන එක නිසා අපිට දරුවා මැරෙන දුක ආවේ නැහැ. මරණ ධර්මයේ නිසා ඒක එන්නේ නැහැ. ඒක දකින්න වෙන කෙනෙකුට දරුවා මැරුණා කියලා දුක එන්නේ නැහනේ. පිට කෙනෙකුට ඒක දැක්ක කියලා දරුවා මැරුණා කියලා දුක එන්නේ නැහැ. එතකොට මේ රූපය ගැන දරුවා මැරුණා කියලා දුක් වෙන්නේ කවුද? දරුවා මැරුණා කියලා දුක් වෙන්නේ අර හතරවෙනි කණ්ණාඩිය දිහා බලාගෙන රූපය ගැන විනිශ්චය කරන අය තමයි. ඒක තමයි අපේ මානසික ස්වභාවය. එතකොට අපි හිතන්නේ හිතින් ඒක දරුවා කියලා අර රූපේ පැත්තට නැවත එළියට දාලා බලන මානසික මට්ටමක් තියෙන කෙනාට රූපේ දරුවා කියලා වැරදි විදිහට හිතන අපිට ඒ රූපේ වෙනස් වෙනකොට අපිට පේනවා දරුවා වෙනස් වුණා කියලා. දරුවා ලෙඩ වුණා කියලා. දරුවා මැරෙනවා කියලා. අපි දරුවා ගැන හිතනවා කියලා මේ පැත්තේ තියෙන ප්‍රපංච සංඥාවන්ගේම නැවත හැසිරෙමින් මේ පැත්තේ තියෙන ප්‍රපංච සංඥාවන්ගේ නැවත හැසිරෙමින් අපි කියනවා මම දරුවා ගැනම හිතනවා කියලා. ඔබ කවදාවත් ඔබ දරුවා ගැන හිතලා නැහැ. ඔබ හිතලා තියෙන්නේ ප්‍රපංච සංඥාවේ හැසිරලා විතරයි. කවදාවත් ඔබ දරුවා ගැන හිතලා නැහැ. ඔබ හිතලා තියෙන ප්‍රපංච සංඥාවට අනුරූපීව. ඔබට කොයි වෙලාවකටවත් අර පළවෙනි දර්පණ තලයට පතිත වෙන තැනට යන්න බෑ. එතෙන්ට ගියොත් ඔබට දරුවා ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට පේන රූපේ ළඟට ඔබ ගියොත් එතන ඔබ නුවණින් අවබෝධ කළොත් ඔබට දරුවා ලැබෙන්නේ නැහැ. ඇහැට පේන දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඇහැට පේන දරුවා ඉන්නවා කියලා ඔබ හැමදාම ඇසුරු කරන්නේ ප්‍රපංච සංඥාවක්. අතීතේ හිටියා කියලා ඔබ ඇසුරු කරන්නේ ප්‍රපංච සංඥාවක්. අනාගතයට ඉන්නවා කියලා ඔබ ඇසුරු කරන්නේ ප්‍රපංච සංඥාවක්. ප්‍රපංච සංඥාවේම හැසිරීමක් පමණයි ජීවිතේ. හැම දෙයකම බාහිර පවතිනවායයි ගන්න මේ හැම තැනකම ඔබේ හැසිරීම ප්‍රපංච සංඥාවක් සමග පමණයි. එතකොට මේ විදිහටම කන, ශබ්ද ආදී දේවල් අතර සිදුවන අනිත් ආයතන ධර්මයන් අතර තිබෙන ගනුදෙනුව පිළිබඳව අපිට විග්‍රහ කරගන්නට පුළුවන්. නමුත් අපි කාලයත් එක්ක ඒ කරුණ විග්‍රහ කරන්නේ නැහැ. නමුත් පර්යායෝකම තමයි. ඊට පස්සේ සෝවතාවසෝ අපූර්ව කාරණාවක් තව කරුණක් පැහැදිලි කරනවා. සෝවතාවසෝ චක්කුස්මින් සති. ඇවැත්නි ඔහුට ඒකාන්තයෙන් ඔහුට ඇස ඇති කල්හි ඇස තියෙනවා. ඇස තියෙනවා. චක්කුස්මින් සති ඇස තියෙනවා. රූපේ සති රූප තියෙනවා. චක්කු විඥානයේ සති චක්කු විඥානයන් තියෙනවා. පස්ස පඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති තිඨානමේතං විජ්ජති. ස්පර්ශය තියෙනවා කියලා ප්‍රඥප්තිය පනවන්න පුළුවන්කම තියෙනවා. ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම්, හිත තියෙනවා නම් ස්පර්ශ ප්‍රඥප්තිය පනවන්න පුළුවන්. ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම්, හිත තියෙනවා, චක්කු විඥානය තියෙනවා නම් ස්පර්ශ ප්‍රඥප්තිය පනවන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් පින්නතුනේ මේ ටික නිරුද්ධ වෙලා ඉවරනේ. ඒ දෙන්නගේ කෘත්‍ය ඒ ටික අතර විතරයි. ගහ සහ පළවෙනි කණ්ණාඩිය අතර සිද්ධ වුණ කෘත්‍ය ඒ දෙන්න අතර විතරයි. එතනින් මෙහාට ඒක ආවේ නැහැ. ඒක සහ දෙවෙනි කණ්ණාඩිය අතර ගහත් දෙවෙනි කණ්ණාඩිය අතරත් වෙනම සිදුවීමක් තිබ්බේ නැහැ. ඒතකොට දෙවෙනි කණ්ණාඩියෙන් සිද්ධ කළේ අර කණ්ණාඩිය දිහා බලාගෙන ඉඳීම එතනින් මෙතෙන්ට මොකුත් ආවේ නැහැනේ. එතකොට ඒ දෙවෙනි කණ්ණාඩියේ සිදුවීම සහ ගහ අතර කිසිම ක්‍රියාකාරකමක් නැහැ. නමුත් අර දෙවෙනි කණ්ණාඩියෙන් ගත්ත අරමුණ ඒ රූපය ඇසුරු කරගෙන තමයි මේක පවතින්නේ. එතකොට ඒ වගේ දැන් මේ ධර්මයන්ගේ තියෙන ස්වභාවය මොකද්ද? මේ ධර්මයන්ගේ තියෙන ස්වභාවය තමයි ඒ තන ඒ දෙයට සීමා වීම. පළවෙනි කණ්ණාඩිය එතෙන්ට සීමා වෙනවා, දෙවෙනි එක එතෙන්ට සීමා වෙනවා, තෙවෙනි එක එතෙන්ට සීමා වෙනවා. ඒකයි මේක ධර්මයන්ගේ පැවැත්මක් කියලා කියන්නේ. මේ දේවල් අතර ගනුදෙනු කතා බස් කරලා වෙනස් කර ගැනීම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට මේ විදිහට මේ දේවල් මෙහෙම සිද්ධ වෙනකොට මොකද්ද මේ ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම්, චක්කු විඥාන තියෙනවා නම් කියලා කියන්නේ. අර පළවෙනි අවසාන කණ්ණාඩියට අපිට ඇසුරු කරන්න මේ දේවල් තියෙන බවට ඇසුරු වෙනවා නම්
කියන්නේ අපි හිතින් විඥාණයෙන් අර ධර්ම ටික පිළිබඳව නැවත ඇසුරු කරනවා. දැන් ඒ ටික නිරුද්ධ වෙලා ඉවරයි. ඒ තැන ඒ දේවල් වල කෘත්‍ය අවසන් වෙලා ඉවරයි. හැබැයි ඒක දකින්නේ නැත්නම් අපිට මොකද හිතෙන්නේ? දැන් මේ පිළිවෙලින් ගියපු දැන් අපි අවසාන කණ්ණාඩිය දිහා බලලා අපි එළියේ තියෙන ගහේ හැඩේ මෙන්න මේකයි කියලා අපි හිතනවානේ අර හතරවෙනි ඇද වෙච්ච දර්පණ තලයේ දිහා බලලා. ඒ හිතනකොට එයාට කියන්න සිද්ධ වෙනවා දෙවෙනි අර තුන්වෙනි දර්පණ තලෙත් තියෙනවා දෙවෙනි දර්පණ තලෙත් තියෙනවා ඒ වගේම පළවෙනි දර්පණ තලෙත් තියෙනවා පළවෙනි දර්පණ තලයට පේන දේත් තියෙනවා කියලා කියන්න සිද්ධ වෙනවා. හතරවෙනි දර්පණ තලයේ දිහා බලලා ගහ තියනවා කියලා තීරණය කරන කෙනාට තුනක් තියනවා දෙකක් තියනවා පළවෙනි දර්පණ තලක් තියනවා ගහක් තියනවා කියන තැනට තමයිපත් වෙන්නේ. ඒකයි කියන්නේ එයාට චක්කුස්මින් සති එයාට ඇස තියනවා රූප තියනවා චක්කු විඥාන තියනවා. ඒ නිසා එයාට පස්ස පඤ්ඤප්තිය කරන්න පුළුවන්. එයාට ස්පර්ශය තියනවා. එයාට ස්පර්ශ තියනවා කියලා පණවන්න පුළුවන්. ඨානමේතං විජ්ජති. පස්ස පඤ්ඤත්තිය සති ස්පර්ශය පණවනකොට වේදනාව පණවන්න පුළුවන්. එයාට මේ පැත්තෙන් එන සැප දුක් උපේක්ෂා සහගත වේදනාව දැන් තියෙනවා. ඊට පස්සේ වේදනා පඤ්ඤත්තිය සංඥා පඤ්ඤත්තිය. එතකොට සංඥාව පණවන්න පුළුවන්. ඊට පස්සේ විතක්කේ පණවන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රපංච පණවන්න පුළුවන්. ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි හැසිරීම එයාට පණවන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකම අනිත් පැත්තට ඊට පස්සේ අරගෙන යනවා. කොහොමද අනිත් පැත්තට අරගෙන යන්නේ? සෝවතාවසෝ චක්කුස්මින් අසති. සෝවතාවසෝ චක්කුස්මින් අසති. හෙතම ඇස නැති කල්හි. එකන ඇස නැති කල්හි. රූපේ අසති රූප නැති කල්හි. චක්කු විඥානේ අසති චක්කු විඥානේ නැති කල්හි. පස්ස පඤ්ඤත්තිම් පඤ්ඤාපෙස්සති इति නේතන්ඨානං විජ්ජති. යම් කිසි විදිහකින් කෙනෙක් නුවණින් අවබෝධ කරගනු ලබනවා නම් ඒ තන ඒ ධර්මයන්ගේ සිදුවන අනිත්‍ය ස්වභාවය මේක එක දිගට සම්බන්ධ වුණ සම්බන්ධතාවයක් පේන්නේ නැතුව මෙයා දකිනවා නම් මෙතන සිදුවන අනිත්‍යතාවය හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව. එතකොට එයාට කියනවා ඇහැ නැහැ කියලා. ඇහැ නැහැ කියන්නේ මේ ඇහැ ගලවලා දාලා කියන එක නෙමෙයි. ඇස නැහැ කියලා කියන්නේ ඇහැ නිරුද්ධ වුණා කියලා ඉපිද නිරුද්ධ වුණ බව එයා ප්‍රත්‍යක්ෂ කරනවා. රූපය නැහැ කියලා කියන්නේ රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. රූපය ඇහැට අර පළවෙනි කණ්ණාඩියට පෙන්නිලා ඒ එතනින් පස්සේ එයාගෙන් මෙහෙට ඒමක් සිද්ධ වුණේ නැහැ කියලා එයා දන්නවා. චක්කු විඥානේ නිරුද්ධයි කියලා කියන්නේ පළවෙනි කණ්ණාඩියේ කෘත්‍ය ඒ පළවෙනි කණ්ණාඩියට විතරයි. ඒක එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ කියලා දකිනවා. ඒ වගේම සංඥා වේදනාදී දේවල් දෙවෙනි කණ්ණාඩියෙන් ගත්ත දේවල් ඒක එතෙන්ට විතරයි අදාළ වෙන්නේ. විතර්කය කියනකොට ඒක තෙවෙනි කණ්ණාඩියට විතරයි අදාළ වෙන්නේ. ප්‍රපංච කියනකොට සිව්වන කණ්ණාඩියට විතරයි ඒක අදාළ වෙන්නේ. එතකොට මේ ධර්මයන්ගේ සිදුවන සිදුවීම දිහා බලනකොට අපිට පේනවා අවසාන කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ පේන්නේ මේ දර්පණ තලයේ හැකියාව මිසක එළියේ තියෙන එක නෙමෙයි එහෙට මේක දාන්න බෑ කියලා. ඒ ධර්මය තම තමන්ගේ කෘත්‍ය කළා ඒ තැන්වල නිරෝධයටපත් වෙලා අවසానයි කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දකින්න නිසා ඒ දේවල් පිළිබඳව නැවත පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා යාට කියනවා චක්කුස්මින් අසති. යට ඇහැ නැහැ. රූපේ නැහැ. චක්කු විඥානේ නැහැ. එහෙනම් යාට ස්පර්ශය පනවන්න බෑ. ස්පර්ශය පනවන්න බෑ නම් වේදනාව පනවන්න බෑ. වේදනාව පනවන්න බෑ නම් සංඥාව පනවන්න බෑ. සංඥාව පනවන්න බෑ නම් විතක්කය පනවන්න බෑ. විතර්කය පනවන්න බෑ නම් ප්‍රපංච පනවන්න බෑ. ප්‍රපංච පනවන්න බෑ නම් ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි හැසිරීම පිළිබඳව පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට මෙන්න මේක තමයි මේ සියලු දුකේ නිවීම, සියලු දුකේ කෙලවර කිරීම, රාගයෙහි දුරු කිරීම, අර අපි කතා කරපු අනුසේ ධර්මයන් සියල්ලංගේම දුරු කිරීම පිළිබඳව අපිට කතා කරන්නට වෙන්නේ මේ ටිකත් එක්ක. දැන් පින්නතුනි මේක හරි අපූර්ව ධර්ම කාරණාවක්. ඒ තමයි සමස්ත ලෝක නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු දේ.
මහා කච්චායන මහරහතන් වහන්සේ දීර්ඝ ලෙස විස්තරිත ලෙස මේ පැහැදිලි කරලා දෙන්නේ. කොහොමද ඒක වෙන්නේ කියලා දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ කොහොමද? අවබෝධ ඥානයක් තියෙනවා. එයාට ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඥාන නැහැ. කන නැහැ, ශබ්ද නැහැ, සෝත විඥාන නැහැ. දිව නැහැ, රස නැහැ, જીවහා විඥාන නැහැ. එතකොට ඒ දේවල් ඇසුරු කරගත්ත ස්පර්ශ, වේදනා, සංඥා වල පැවැත්මක් නැහැ. විතර්ක වල පැවැත්මක් නැහැ. පින්නතුනි මෙන්න මේ විදිහේ ක්‍රමයක් තියෙනවා. එතකොට නැහැ කියලා කියන්නේ ඒක ආය ඇහැ උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. ඇහැ තමන්ගේ කෘත්‍ය කරනවා. හැබැයි ඒක තියනවා කියලා ඇසුරු කරන මෝඩකම නැති කරලා. රූපේ පේන්නේ නැතුව ගිහිල්ලා නැහැ. රූප පේන බව තියෙනවා. හැබැයි ඒක ඇසුරු කරන මෝඩකම නැති කරලා. මේ ඔක්කොගෙම ප්‍රතිඵලය අර හතරවෙනි කණ්ණාඩිය දිහා බලලා අර එළියේ තියෙන රූපයයි කියලා තීරණය කරන මෝඩකම අයින් කරලා එයා දකිනවා මේ දේවල් ඒ තැන තම තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරන බව සහ එහෙම් මෙහෙට දෙයක් නොවන බව. එතකොට අවසාන කණ්ණාඩිය දිහා දකිනකොට එයා තීරණය කරනවා පේන්නේ එතන කණ්ණාඩියක් මිසක එළියේ තියෙන රූපයක් නෙමෙයි කියලා. ඒ වගේ සංඥාවක් උපදිනකොට ඒ සංඥාවේ යථාර්ථය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සංඥාවේ යථාර්ථය දකිනකොට එයාට ඒක ප්‍රපංච සංඥාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා අර සිව්වෙනි කණ්ණාඩිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එයාට උපදින්නේ නැහැ. ඒක ඇතුලේ එයා රැඳී ඉන්නේ. ඒකෙන් කියන්නේ එයාට දැනගන්න බැරි වෙනවා කියලා නෙමෙයි. එයා දකිනවා. රූපේ දකිනවා. රූපේ දකිනකොට එයාට දරුවා කියලා දැනගන්න බැරුව නෙමෙයි. දරුවා කියලා දැනගන්නවා. හැබැයි දැනගන්නේ එළියේ ඉන්න රූපේ දරුවා කියලා දැනගන්න මෝඩකමත් එක්ක නෙමෙයි. එනිසා එයාගේ නුවණ ගැන කතා කරනකොට කියනවා එයා කවදාවත් එළියේ ඉන්න දරුවෙක්ව දකින්නේ නැහැ කියලා. එයාගේ නුවණ. හැබැයි එයා දරුවට කතා කරන්නේ නැතුව නෙමෙයි ගිහිල්ලා දරුවට එයා කතා කරයි. හැබැයි එයාට ඒ රූපේ පිළිබඳව ප්‍රපංචයක් ඇත්තේ නැහැ. එයා තමන්ගේ සංඥාවට දරුවා කියන මෝඩකම නැති කරලා තියෙනවා. අපි සංඥාවට දරුවා කියන මෝඩකම නැති කරලා නැහැ. අපි සංඥාවට දරුවා කියලා අපි එළියේ ඉන්නේ ඒ සංඥාව දරුවා හැටියට අපි එළියට දාලා එළියේ රූපේ දරුවා කියලා අල්ලගෙන තියෙනවා. ඒ නිසා රූපේ වෙනස් වෙනකොට මෙහි දුක එනවා. අපි නැවත නැවත දුක පිළිබඳව ඒ සංඥාම උපදවමින් නැවත නැවත දුක් විඳිනවා. මේකෙන් ගොඩේමක් නැහැ. හැබැයි යම් කෙනෙකුට මේ ධර්මයන්ගේ Nirodhaය අවබෝධ කරන්නට පුළුවන් නම් එතකොට ඒ කෙනාට දුක උපදවා ගන්නට කිසිම අවස්ථාවක් කිසිම තැනක් ලැබෙන්නේ නැහැ. මේ සිදුවීම මහා කච්චායන තෙරුණාංශ විභජනය කරාම බුදුරජාණන් වහන්සේට නැවත භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා වන්දනා කරලා මේ කරුණු ටික පැහැදිලි කරනවා. මහා කච්චායන තෙරුණාංශගේ විභජනය බුදුරජාණන් වහන්සේ මේක මේ කච්චායන තෙරුණාංශගේ විභජනය අනුමත කරනවා. ඒ විතරක් නෙමෙයි එතන හිටපු ආනන්ද හැමදුරු මේ පිළිබඳව කවර දහම් පරයයක්ද මේකට නම් කරන්න කියනකොට භාග්‍යතුන් වහන්සේ විසින්ම මේකට මදුපිණ්ඩික පරයයයි කියලා පරයය කියනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදිහට මේ නිසා අපිට මේක සලකන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. නිසා මේ ඍජුවම ගත්තොත් අපිට නිවන් දකින්න ප්‍රතිපදාව තමයි මේ ඔස්සේ මේ පැහැදිලි කරලන්නේ. ඔබ අවබෝධ කරගන්නට ඕනේ ඒක අපි කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා හිත පැත්තේ තියෙන විතර්ක බාහිර රූපය පැත්තට දාන මෝඩකම නැති කරන්නට ඕනේ. ඒ නිසා මේ තාම ගැඹුරු අරුත් තියෙන සියුම් නුවණින් තේරුම් ගන්නට තියෙන සූත්‍ර දේශනාවක්. ඉතින් ඔබ ටිකක් තවදුරටත් මේ පිළිබඳව විමසන්නට පුරුදු වෙන්න මේ හැකි තාක් සරල කරලා මේක කියන්නට උත්සාහවත් උනේ. ඒ නිසාම මේක ඇතුලේ තියෙන අර මහා ගැඹුරු අර්ථය තවත් සරල කරන්න යනකොට වෙන්නේ ගොඩක් කොටස් අතහැරෙන එක. ඉතින් ඒ නිසා නමුත් ඔබට ටිකක් ධර්මයට පුරුදු වෙනකොට මෙහි රසය තවත් වඩාත් භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. මේක මදු පිණ්ඩයක්මයි කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා.
ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිසට ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. අද දිනයට ජන්මදිනය සිහිපත් කරන අනෝමා ගාල්ලගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. අපට බොහෝ අනුග්‍රහ කරන උපකාර කරපු මේ පින්වත් මෑණියන්ටත් අපි මේ අවස්ථාවේදී දිගාසිරි සම්පත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවායි කියලා. ඒ වගේම ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයාටත් ඒ වගේම දරු දෙපළ දියණිය වෙන නෙත්මි ගාල්ලගේ දියණියටත් ඒ වගේම නවීෂ් ගාල්ලගේ පුතණුවන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. පළමුවෙන් හැම දිනා නමින්ම මිය පරලෝකීය සියලු ඥාතීන්ට දෙමව්පියන් ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයා නමින් සහ අනෝමා ගාල්ලගේ මෑණියන් නමින් මිය ගිහිල්ලා යම් ඒ ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරානුයාත සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා හැම දිනාටම මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සැලසේවා. මේ ශාසන ධර්මය සුරක්ෂිත කරන්නට ශක්තිය ධෛර්යය වඩා සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ජන්මදිනයේ සිහිපත් කරන අනෝමා ගාල්ලගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සැලසේවා. ඒ දරු දෙපළ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.